ආයිබෝවන් නිවුස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම වසන්ත මාසිංහගේ දැන් සිරස්තල. නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නැහැ. අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී කියයි. නැගෙනහිර පර්යන්තය ඇතුළු සහයෝගීතාවය වර්ධනය කළ හැකි තවත් ශේෂ්ත්‍ර කිහිපයක් ගැන ජනපති හා ඉන්දිය විදේශ ඇමතිවරයා අතර සාකච්ඡා. නිවැරදි ඇස්තමේන්තුවකින් පසුව ඉන්දියාවෙන් කොවිඩ් එන්නතක් ලබා ගැනීමට එකඟතාව. හෝටල්වල නිරෝධායනයට ලබාගත් අයිකිරීම් ගැන ඇමති නාමල් විමර්ශනයක් ඉල්ලායි. දිලීර රෝගයකින් අම්පාරේ කහවගාවට බරපතල හානි. එක රටක් එක නීතියක් අදාළ නැති බලවතුන් පිරිසක් හරින් ප්‍රනාන්දුගෙන් හෙළිදරව්වක්. සාපෙට 5 දෙනෙක් මං අදනම් කරන්නේ. මේ 5 දෙනා තමයි හසුරුවන්නේ. මහා බැංකුව හොරගම් බිලියන 10යි කිව්වා. එක ෂොට් එකෙන් සීනි වලට ගැවුවා බිලියන 10ක්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කළමනාකරණය අයිතිය හෝ අයිතියෙන් කොටසක් විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. තුමනි කොළඹ වරාය අප රටේ සංවර්ධනය සඳහා ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් බව අප කවුරුත් දන්නවා. ප්‍රවෘත්ති ආපාන රජය විසින් කොළඹ වරායේ නැගෙනහිර ජටිය සම්බන්ධව පහත සඳහන් පාර්ශ්වයන් සමග ගිවිසුම් වලට එළඹී ඇත. 20/14/4/26 වෙනි දිනති ගිවිසුම වරාය හා නාවික අමාත්‍යාංශය සම්බන්ධ කර නොගෙන ඒකට පැවති සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් ඉන්දියන් රජය සමග ඇති කරගත් ගිවිසුම 20/19/5/28 දිනති ගිවිසුම ශ්‍රී ලංකා රජය ඉන්දියන් රජය සහ ජපාන් රජය එකගතාවයෙන් යුතුව ඇති කරගත් ගිවිසුම. එම ගිවිසුම් දෙකෙහි පිටපත් ඇමනුම එක ලෙස සභාගත කරමි. පසුගිය රජයේ අපේ රජයේ නෙවෙයි. කරු කතානායකතුමනි ජයබහලු පාරායතනය අධීර පහකින් ව්‍යාපෘතිය ප්‍රමාද වීම හේතුවෙන් එම ව්‍යාපෘතිය සඳහා සම්පාදනය කරන ලද නැවී සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන දුබකර 3 නිකුණේ තබා නොගෙන නැගෙනහිර බාලු මංගනේ සැලසුම්ගත මෙහෙයුම් කිරීමට අවශ්‍ය ප්‍රමාණය දුබකර නොවද කොළඹ වරාය දැනට මුහුණ පා ඇති නාවික තදබදයෙන් මුදවා ගැනීම සඳහා රජය විසින් ඒවා නැගෙනහිර බාලු සවිකොට මෙහෙයුම් ආරම්භ කරන ලදී. කරු කතානායකතුමනි අප රජය විසින් මෙම නැගෙනහිර ජටියේ කළමනාකරණය හා මුළු අයිතිය හෝ අයිතියෙන් කොටසක් හෝ විදේශ සමාගමකට පැවරීමට තීරණය කර නොමැත. මේ අතර වරාය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ඒතර වැඩවර්ධන මොනවත් නැහැ. ඉතින් අපේ විරුද්ධත්වය මොකද නැගෙනහිර පර්යන්තය වෙනත් රටකට විකුණන්න යනවා. ඉතින් වෘත්තීය සමිති විරෝධතා එන එක නවත්තන්න තමයි මේ අත්‍යවශ්‍ය සේවාවක් කරන්නේ. අදට එහෙම තත්ත්වයක් නැහැ. අදට එහෙම තත්ත්වයක් නැහැ මේ අත්‍යවශ්‍ය සේවාවක් කරන්න මොකද වැඩවර්ධන මොනවත් නැහැ ඒතර. ගරු කතානායකතුමනි අපේ විරුද්ධත්වය යුක හරි. ගරු කතානායකතුමනි මේ නැගෙනහිර පර්යන්තයේ විකිණීම එකක් නෙමෙයි. මේ කොවිඩ් ප්‍රශ්නේ ආපුවාම නැව් 35ක් විතර ආපහු හරවල වෙලා තිබුණා. ඒ නිසායි අත්‍යවශ්‍ය සේවා කියලාදී අධිකරු ජනාධිපතිතුමා ප්‍රකාශයට කරුවේ. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් නෙමෙයි කිරියල්ල ඇමතුමා දේශපාලන වාසි ගන්න හදන්න එපා මේ වෙලාවේදී. දිවයිනට පැමිණි ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු අවස්ථාවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක් සහයෝගීතා වර්ධනය යටතේ පුළුල් කළ හැකි ශ්‍රේෂ්ඨ ලෙස හඳුනාගෙන තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ දැනටමත් ඉන්දිය සහභාගීත්වයේ ඇතිව ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව මෙම ශේෂ්ත්‍ර හඳුනාගත් බවයි. ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතිය නිවාස හා මහා මාර්ග ඉදිකිරීම කෘෂිකාර්මික සංවර්ධනය සංනිවේදන තාක්ෂණය විකල්ප බලශක්ති සහ පර්යේෂණ සහයෝගීතාව පුළුල් කළ හැකි සෙසු ශේෂ්ත්‍ර ලෙස හඳුනාගෙන තිබෙනවා. දෙරට අතර ද්විපාක්ෂික සම්බන්ධතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමට ජනාධිපතිවරයා සහ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී එකඟතාව පළ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ සංචාරක ව්‍යාපාරයේ පුනරුද්දේ වෙනුවෙන් ගත හැකි නව ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය එක්ව හැකි ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමටද එහිදී තීරණය කළ බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමෙන් පසුව ඉන්දු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරුන් සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ආචාර්ය එස් ජයශංකර් මහතා 13 වන සංශෝධනය පිළිබඳව සඳහන් කළා. As we promote peace and well-being in the region, India has been strongly committed to the unity,
stability. ඉන්දියාව කලාපයේ සාමය හා යහ පැවැත්ම තහවුරු කරන්න දැඩි ලෙස කැපවී සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව එකමුතුකම හා ස්ථාවර භාවය වෙනුවෙන් කැප වෙනවා. අපි ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය වෙනුවෙන් ලබා දෙන සහාය දිගු කාලීන එකක්. සියලු දෙනා එක් වූ දේශපාලන ක්‍රියාවලියක් හරහා වාර්ගික සමගිය දිරිගන්වනවා. දෙමළ ජනතාවගේ සමානාත්මතාවය, සාධාරණය, සමගිය හා අභිමානය පිළිබඳ බලාපොරොත්තු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ සුබ සිද්ධියට හේතුවක්. 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු අර්ථාන්විත බලය බෙදා හැරීමේ ක්‍රියාවලි සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීමත් ඒ සඳහා බලපානවා. During our talks, we focus on multiple areas of mutual cooperation. අපගේ සාකච්ඡාවලදී අපි අවධානය යොමු කළේ ආරක්ෂාව, මත්ස්‍ය සම්පත පිළිබඳ ගැටලුව, සංස්කෘතිය මෙන්ම දැනට පවතින COVID-19 වසංගත තත්ත්වය ඇතුළු විවිධ කරුණු පිළිබඳවයි. අපි ඉන්දිය සාගරයේ රටවල් විදියට ආරක්ෂාවට අදාළ ගැටලුවලට වගේම සමුද්‍රීය හා මත්ස්‍ය ගැටලුවට වැඩි අවධානයක් ලබා දුන්නා. මේ කලාපයේ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් අඩු කිරීමට සමීපව සාකච්ඡා කළා. Legal activities and our continued cooperation, the BIMSTEC. රට වටා ඇති මහ මුහුද ශ්‍රේෂ්ඨ මාතෘභූමියේ වටිනාම සම්පතයි. එහි සුවිශාලත්වය අප භූමියමෙන් 8 ගුණයක්. අපි එයට කිව යුතු නම ආඩම්බරයෙන් කියමු. The Sea of Sri Lanka. ඉන්දියාව නිෂ්පාදනය කරන කොවිඩ් එන්නත අපනයනයේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බවට ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා අද සහතික වී තිබෙනවා. ඒ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉන්දිය අමාත්‍යවරයා මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා. Reflecting our neighborhood first policy in අපේ අසල්වැසියාට ප්‍රමුඛතාව කියන ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධනයට අවශ්‍ය වෛද්‍ය සහාය අපි නිසි වේලාවට ලබා දෙනවා. අපි දැන් පශ්චාත් කොවිඩ් අවධියේ සහයෝගිතාව ගැන අවධානය යොමු කරනවා. මම නැවත මගේ රටට අරන් යන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ එන්නත ලබා ගැනීමට පළ කර ඇති කැමැත්තයි. ඉන්දියාව මෙම කලාපයේ ජාත්‍යන්තර සහයෝගිතාව දකින්නේ යුතුයකමක් විදිහට. India sees international cooperation in this area as its duty. මේ වන විට ඉන්දියාව කොවිඩ් එන්නත් 4ක් සූදානම් කරමින් තිබෙනවා. ඉන් එන්නත් 2ක් හදිස්සි භාවිතය සඳහා දැනටමත් එරට තුළ අනුමැතිය ලබා දී අවසන්. එම එන්නත් වන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ ඉන්දිය සමාගමක් නිෂ්පාදනය කළ කොවැක්සින් එන්නතයි. ඉන්දියාවේ බහරත් බයෝටෙක් සමාගම විසින් ඉන්දිය වෛද්‍ය පර්යේෂණ සභාවේ සහයෝගය ඇතිව කොවැක්සින් එන්නත නිෂ්පාදනය කර තිබෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත්තේ සේරම් නැමැති සමාගමයි. මෙම එන්නත් දෙකම පුද්ගලයෙකුට ලබා දෙන විට එහි මාත්‍රා 2 බැගින් ලබා දිය යුතුයි. එන්නත් වර්ග දෙකම සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයක ගබඩා කර තබා ගත හැකි වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ එන්නත් විශේෂඥයෙකු වන වෛද්‍ය ගගන්දීප් කන් BBC ලෝක සේවයට පවසා ඇත්තේ සෛනික පරීක්ෂණ අවසන් වීමට පෙර කොවැක්සින් එන්නතට ඉන්දීය නියාමන බලධාරීන් හදිස්සි අනුමැතිය ලබා දී ඇති බවයි. එන්නතේ 3 වන අදියරේ සෛනික අත්දැක බැලීම යටතේ එය පුද්ගලයන් දහස් ගණනකට ලබා දී ඇති අතර එහි කාර්යක්ෂමතාව සහ සුරක්ෂිතතාව පිළිබඳ තවදුරටත් පරීක්ෂා කරමින් පවතිනවා. ඉන්දිය නියාමන බලධාරීන් පවසන්නේ මෙම එන්නත සුරක්ෂිත අතර එය ප්‍රතිශක්තිය ලබා දීමට හැකි එන්නතක් බවයි. ಭಾರತ್ බයෝටෙක් සමාගම මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 20ක් ගබඩා කර ඇති අතර මේ වසර අවසන් වන විට එන්නත් මාත්‍රා මිලියන 700ක් ඔවුන්ගේ නිෂ්පාදනාගාර 4කදී නිපදවීමට සැලසුම් කර තිබෙනවා. සෛනික පරීක්ෂණ අවසන් වීමට පෙර ඉන්දිය නියාමන බලධාරීන් කොවැක්සින් එන්නතට අනුමැතිය ලබා දීම පිළිබඳව ඉන්දිය විපක්ෂ දේශපාලකයින් දැඩි විවේචන එල්ල කර තිබෙනවා. මෙරටට ගෙන්වීමට සූදානම් වන්නේ කුමන එන්නතද? ශ්‍රී ලංකාවට ගැලපෙන එන්නත් හෝ එන්නත් වර්ග හඳුනා ගැනීම ඉතා සැලකිල්ලෙන් සිදු කළ යුතු අතර ඒ සඳහා එන්නත් පිළිබඳ පර්යේෂණ වාර්තා, එන්නතේ සඵලතාවය, එහි අතුරුබාධ, ආබාධ, එන්නත ගබඩා කළ යුතු උෂ්ණත්වය, එම එන්නත් සඳහා පිළිගත් ඖෂධ නියාමන ආයතන මගින් ලබා දී ඇති අනුමැතිය ආදී කරුණු ගණනාවක්ම මනාව අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යයි.
බහුතර එන්නත් සඳහා මෙම සියලු තොරතුරු ප්‍රකාශයට පත් කරලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවැක්ස් පහසුකම සඳහා සාර්ථක COVID-19 එන්නත ලබා ගැනීම සඳහා ජිනීවා එන්නත් සන්ධානය වන එන්නත් සඳහා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය පදනම ගැවී වෙතින් 2020යි 7යි 20 දින ඉල්ලීමක් කර ඇති අතර ඔවුන් විසින් කොවැක්ස් පහසුකම ලැබීම සඳහා යෝග්‍යතාවය තහවුරු කර තිබෙනවා. ඒ අනුව කොවැක්ස් වැඩසටහන සමග ගිවිසුම් අත්සන් කරන රටක් ලෙස ජනගහනයෙන් 120කට එන්නත ලබා දීමට හැකි බව තහවුරු කර තිබෙනවා. බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් එන්නතක් හෝ එන්නත් කිහිපයක් පිළිබඳව නිර්දේශ ලබා දුන් වහාම එම එන්නත හෝ එන්නත් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අප රජය කඩරිමෙන් කටයුතු කරනවා. පසුගිය සමයේ නිරෝධායනය වෙනුවෙන් යම් යම් හෝටල් වලින් ලබාගත් අයකිරීම් ගැන විමර්ශනය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති සටහනක අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ විදේශ ශ්‍රමිකීන් අධික මිලට හෝටල් වලට නිරෝධායනය කිරීම නවතා දැමිය යුතු බවයි. මුදල් ගෙවා හෝටල් වල කරන නිරෝධායනය නවතා රජය විසින් නොමිලේ සියලුම ශ්‍රමිකීන් නිරෝධායනය කළ යුතු බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තුව උණුසුම් කළ රංජන්ගේ ප්‍රකාශය. චන්දික වීරක්කොඩි කිව්වා ඉරිසිදුකම තෝට වාසුදේව නානායක්කාරතුමා කිව්වා රාජිත සේනාරත්න කිව්වා මහින්ද මහත්තයා මරන්න හිටියේ කියලා. මේ කතාව තව පොඩ්ඩකින් දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත සාක්ෂි සංශෝධන පනත් කෙටුම්පත සහ ඇප සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අද පැවති විවාදයේදී සමගි ජනබලවේගේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළා. ජනාධිපති සමාවදන රැල්ලක් පටන් ගන්නවා. ඔය රැල්ල එන්නේ මොන පොල් පැලේ කන්නද කියන එකත් අපි හොඳට දන්නවා. අවුරුද්දක් යනකොට මේ රටේ මිනිස්සු හිතුවේ කොහොමද නීතිය කියලා හැව්වම අතිවිශිෂ්ටයි සර් කියලා කියයි කියලා. හැබැයි අද මේ ලංකාවේ තියෙන අමුතු නීති රාශියක්. එක නීතියක් රාජපක්ෂ නීතිය, අනිත් නීතිය ගජමිතුරු නීතිය, අනිත් නීතිය කොවිඩ් නීතිය, අනිත් නීතිය දුප්පතුන්ගේ නීතිය, අනිත් නීතිය යුක්‍රේන් ජාතිකයන්ට දෙන නීතිය. මේක විහිළුවක් නෙමෙයි. සිස්ටම් එක තේරෙන්නේ නැහැ. සිස්ටම් චේන්ජ් එකට ආවට. එස්.පී. සානක මහත්තයා කොනේ ඉන්නවා. අනුර ප්‍රියදර්ශන මහත්තයා කොනේ ඉන්නවා. දේශපාලන කරපු මහ ඇමතුමා එළියේ ඉන්නවා. සුසිල් ප්‍රේමචන්ද්‍ර මහත්තයා ෂේප් එකක් දාලා කොහොමද පොඩ ඇතුළට ආවා. ලාවට දෙවෙනි පෙළේට රිංග ගත්තා. අද රට පාලන කරන කවුද? සර්ට සාපයක් වෙලා තියෙනවා වරු. මුලසුන බලන්නේ සර්ගේ සාපේ සර් නෙමෙයි අපි කියන්නේ සාපේ කිය. සාපේට 5 දෙනෙක් මං අද නම් කරන්නේ. ඒ 5 දෙනා එක්කෙනෙක් තමයි රටක මාධ්‍යයක් කරන ඇන්ටිජන් මෑන්. 2 උදයංග වීරතුංග. 3 නිසංක සේනාධිපති. 4 ධම්මික. 5 මම කියන්නේ අනුරාධපුර පැත්තේ කවුද කෙනෙක් ඉන්නවලු. ඒ පුද්ගලයෝ 5 නිසා තමයි මේ දේශපාලනය කරන ආණ්ඩුවේ 69 ලක්ෂයක් ඡන්දේ හදමු මිනිස්සු. අද ෆේල් වෙන්න පටන්ගෙන තියෙන්නේ රටේ ආණ්ඩු කරන්නේ ප්‍රාදේශ සභාවක්වත් කරපු නැති මිනිහෙක් ජනාධිපති වෙලා මේ 5 දෙනා තමයි හසුරුවන්නේ. කියන මමත් හොඳ පරිප්පුවක් කෑවා ඔය පාස්කු ප්‍රශ්න. ඒ නිර්මාණය කාගේද? තිර රචනය කාගේද? සංස්කරණය කාගේද? මේ සියලු සංස්කරණය කරේ එක මාධ්‍ය නාලිකාවක් සහ මාධ්‍ය නාලිකා දෙකක් එජෙන්ඩා දෙකක් තිබු දෙන්නේ. අද ධම්මිකගේ පැණිය රියැලිටි ෂෝ වල පිකාසෝලා නම් ඒ channel එක තමයි ලංකාවේ ඉන්න බොරුවේ පිකාසෝ. ධම්මිකගේ පැණිය එච්චර මාකට් කරා කතානායකතුමත් හම්බරේට ගෙනල්ලා බිව්වා. නීතිය ආයෙත් අති විශිෂ්ටයි කරනවා කිව්වා. කොහෙද? උදයංග වීරතුංග මේ ට්‍රැවල් බබල් එකේ ඇතුළේ ඉන්න ඕන මිනිහා මාස්ක් එකක් දාන්න නැතුව ප්‍රෙස් කරනවා. වින්සන් කරූ කියන හොඳ නළුවා මාස්ක් එකක් දාන්න නැතුව රුපියල් 5000 ගියාම හිර යනවා. නොදකින් එක රටක් එක නීතියක්. ලැජ්ජයි. ලැජ්ජයි. අපිට ගහපු ලොකුම ගැහිල්ල මොකද්ද? මහා බැංකුව හොරගම. බිලියන 10යි කිව්වා. එක ෂොට් එකෙන් සීනි වලට ගැවුවා බිලියන 10ක්. දැන් මරුම වෙඩේ. අරුන්දික ෆෑන්ඩොත් කියනවා නාමල් රාජපක්ෂත් කියනවා රෙප්‍රෙට්‍රියේෂන් එකේ හොරගමක් වෙලා. යකෝ අපි දාණ්ඩුවේ. දේශපාලන පලිගැනීමේ මොකද්ද එකක් කොමිසමක් හදලා ඒකට පැමිණිලිකරුවන්ගේ මම ඒක සභාගත කරනවා. ඒකේ වග උත්තරකාරයෝ වෙලා තියෙන්නේ රංජන් රාමනායක, පද්මිනී රණවකයි, ශානියා බේසේකරයි. ශානියා බේසේකර තමයි උදයංග වීරතුංගව ඉන්ටර්පෝල් එකට දාලා ඉන්ටර්පෝල් එකෙන් ඩුබායි වලින් කොහොම හරි කරලා බොහොම අමාරුවක් දාලා යාපාලන රජයේ කාලේ ගෙනාවේ. ඊට පස්සේ මොකද වුනේ? CID එකේ 3 දෙනෙක් ගිහිල්ලා කෙලින්ම කතා කරලා කියනවා උසාවියේ නෑ මෙතුමාට විරුද්ධව කිසිම සාක්ෂියක් නෑ කියලා. මොකද්ද මේ දේශපාලනය කිරීම? ශානියා අබේසේකරට අද ජාතික රෝහලේ දාලා තියෙන්නේ. හැමදාම try කරනවා මිනිහව කොහොම හරි ආයෙත් හිරේ හරි. මෙතුමන්ලා ජයග්‍රහණය කරන්න හදන ජාතිවාදය. අද අලිසබ්රි මහත්තයා අධිකරණ ඇමති කරාට අලිසබ්රි මහත්තයා පිටින් තමයි ඔක්කොම යන්නේ. අද ඔබතුමා මුස්ලිම් ජාතිකයෙක් නිසා ඔබතුමාලම් පත් කරපු ආණ්ඩුව ඔබතුමාට වට කරගෙන ගහනවා. අපි ගහනවා. මොකද අපි ගාව තියෙන්නේ ජාතිකවාදය. හිජාස් හිස්බුල්ලා කියන්නේ සෙන්ට් තෝමසස් කොලෙජ් ගල්කිස්සේ තාමත්ම හොඳ කීර්තිමත් ශිෂ්‍යෙක්. තෝමියන් කෙනෙක් හෙඩ් ප්‍රිෆෙක්ට්. ශ්‍රී ලංකා වෝටර් පෝලෝ ටීම් එකට ගෑවුවා. හිජාස් හිස්බුල්ලාගේ මොකක්ද තියෙන චෝදනාව? මොකද්ද පුත්තලම් පැත්තේ පාසලකට ගිහිල්ලා
එතුමා මොනවද දේශනා කරන්නේ? හැබැයි පාසලේ ප්‍රින්සිපල්වත් ගුරුවරයෙක්වත් ළමෙක්ගෙන්වත් සාක්ෂියක් කරන්නේ නැහැ. කටා ෆන්ඩ් එකක් ගැන කියනවා. කටා ප්‍රින්සස්ගේ ෆන්ඩ් එක ලෝකේ හැම රටකම තියෙනවා. මේව ගැන කතා කරන්නේ නැති කියන හරි කනගාටුයි. සෞදි අරාබියාව විතරයි කටා ෆන්ඩ් එක නැවැත්තුවා. හැබැයි ඊයේ පෙරේද ඒගොල්ලන්ගේ ඩිප්ලොමැටික් රිලේෂන්ස් පටන් ගත්තට පස්සේ ඒකත් යථාර්ථයටපත් වෙලා තියෙනවා. අපේ ලංකාවේ දැන් මේ එතුමා 8 වෙනිදාට උසාවියට ගේනවා. 8 වෙනිදා අපිට ආරංචියක් තියෙනවා එතුමාට විරුද්ධව අලුත් චෝදනාවක් දාලා. ඒ මොකද? Prevention of Terrorism Act PTA එකේ යටතේ තමයි මෙතුමාව ඇතුළට ගත්තේ. ජනාධිපතිගේ අත්සමින්. ඇයි ඒ? පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා කොටු කරන්න මිනිහෙක් හොයා ගන්න ඕන නිසා අහගෙන මගේ මැරිච්ච තාත්තා වල්ලා ගත්තා වගේ තමයි හිජාස් ඉස්බුල්ලලා බදුරුඩීන්ලා මේ ඔක්කොම කොටු කරලා දාලා ඔන්න මේ මුස්ලිම් මිනිස්සු තමයි මේක මැරුවේ කියලා පෙන්නන්නල්. මම මේ වෙලාවේ ජනාධිපතිතුමාට පුංචි දෙයක් කියන්නට කැමති. ඉල්ලන්න දෙයක් තියෙනවා. මේ රට දිනවන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තමයි බැටන් එක දුන්නේ. බැටන් පොල්ල දුන්නේ. හැබැයි බැටන් පොල්ල එයාගේ අතේ තියලා රේස් එක දුවන හැටි අපි ලංකාවේ ඔක්කොම බලන් ඉන්නවා. අපි කිව්ව පළවෙනි අවුරුද්දේ පළවෙනි වටේ සර් දුවනකොට සර් අන්තිමයා ෆේල් වුණා රේස් එකේ දුවනකොට. ඒක තමයි අපි තාමත් කියන්නේ අර නිකන් පොඩි කබ්බෝ සෙට් එකක් තියාගෙන අර ඊයේ නලින් බණ්ඩාර කිව්වා වගේ ඒගොල්ලන්ම ෆෝම් කරලා නිකන් ටෝක් දීලා හරියන්නේ නැහැ. දේශපාලනය දන්න දේශපාලනය කරපු රටේ මිනිස්සු පිළිගත්ත පුද්ගලයෝ කීප දෙනෙක් ඉන්න ඒ මිනිසුන්වත් ලං කරගන්න දෙවනි වටේ දුවන්නේ. දෙවනි වටේත් ඔය තනි විදියට හිතාගෙන කාවත් හම්බ වෙන්නේ නැතුව Tamanට ඕන විදියට කරන්න ගියොත් ඔබතුමා නෙමෙයි ෆේල් වෙන්නේ රට ෆේල් වෙනවා. ලංකාවේ සිවිල් පරිපාලනයේ දක්ෂයෝ නැද්ද? ලේකම්ලා දක්ෂ ලේකම්ලා නැද්ද? මගේ අමාත්‍යංශයේ හිටපු ලේකම් කෙනෙක් පහුගිය දවසේදී අවුරුදු 3ක් තව කල් තියෙද්දි එතුමා ඉල්ලාස් වුණා. කොන්ද කෙලින්තියන් කිව්වා මේ වගේ ආණ්ඩුවක් එක්ක වැඩ කරන්න බෑ කියලා. එහෙම කොන්ද කෙලින්තියන් වැඩ කරන රජයේ සේවකයෝ මේ රට තුල ඉන්නවා. රජයේ සේවකයන්ට පේනවා තව මාස 4-5ක් යනකොට පඩි ගෙවන්න බෑ කියලා. මේ ආණ්ඩුව යන ක්‍රමය අනුව කිසිම දෙයක් නෙමේ සමහරට නිදහනයක් ආරලා හරි. මම මේ කිව්ව එක පොඩ්ඩක් හොඳට ලියලා කොයි හරි තියාගන්න. ලංකාවටම කන්න දෙන්න පුළුවන් නිදහනයක් තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. ඒකත් මේ මිත්‍යාව පස්සෙන් යන ආණ්ඩුව ඔබතුමාලා නෙමෙයි. කට්ටියක් කියලා තියෙනවා ලොක්කට. ලොක්කා ඒකත් හොයනවා කියලා හොයාගන්න. මට ෂොට් එකක් වදී කොයි වෙලාවක කරේ කමක් නැහැ. මම අද කියනවා ලංකාවේ මේ සාපේට මූලිකවම හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා මම ඒක කියන්නම්. මම අද බය නැතුව කියනවා සර්ගේ පාස්කු කුමන්ත්‍රණේ. ඒ පාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා මේ රටේ. මතක තියාගන්න මුට්ටි දමලා මිනිසුන්ව රවට්ටපු සාපේ මේ රටේ පරිසම් දෙනවා දවසක. මතක තියාගන්න කැලණියේ ණයා පෙන්නලා දාපු සාපේ මේ රටේ පරිසම් දෙනවා මේ රටේ දවසක. රක්ෂිත වනාන්තර කපලා ඒවට වෙන මිනිසුන් හිරේ දාලා කරපු සාපේ පරිසම් දෙනවාමයි මේ රටේ. හිරේ මිනිස්සු මරපු සාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා. ಜಾති ආගම් පල්ලි පන්සල් කුරවල් කරලා ඒ කරන සාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා. ඒ නිසා කොච්චර try කරත් කොයි හරි වරදිනවා. ඒක තමයි සාපේ කියලා අපි මේ වෙලාවේ කියන්නේ. ඕන කෙනෙක්ට ඕන බොරුවක් කරන්න පුළුවන්. මුදල් වලට ඕන දෙයක් රවට්ටන්න පුළුවන්, හංගන්න පුළුවන්. හැබැයි සත්‍ය හංගන්න හම්බ වෙන්නේ නැහැ දවසක. ශානි අබේසේකරලා හිජාස් හිස්බුල්ලාව පෙන්නලා මේ රටේ බිල්ලෝ මවනවා වෙනුවට ව්‍යවස්ථාවක් එක්ක අලුතෙන් යන්න ඕන නම් ගමනක් යන්න ඕන නම් ඒකට පිවිතුරු වෙන්න මේ ඉන්න ජේෂ්ඨයෝ ගන්න දේශපාලන සංഘ අපි සර් කියන්න කැමති මිනිස්සු ගන්න. කොහෙවත් යන පට්ටපල් අමූලික හොරු නැව් ගබඩා තියාගෙන දැනුත් කිසිම ටෙන්ඩරයක් නැතුව අවි ගබඩා කරපු මිනිසුන්ව මූද මැද්දේ දාලා ඒවල ක්වොරන්ටයින් සෙන්ටර් කරලා සීමා සෙල්ල වේගේ මාරු කරලා ඒ වෙපන්ස් ටික තියාගෙන ඔය කරපු ට්‍රැක් එක අපි හොඳට දන්නවා. පාස්කු පාරේ මොකද්ද උනේ? කවුද ISIS එක්ක සම්බන්ධ උනේ? ආගෙන ඒවට ගැහුවේ. ඒත් මම බය නැතුව කියනවා මම කුරුසයක් දාගෙන ඉන්නේ උඩ ඉන්න දෙවි කෙනෙක් ඉන්නවා. අනිවාර්යෙන් දවසක මේ සත්‍ය මේ රටේ එළි වෙනවාමයි. හරිම් ප්‍රනාන්දු මහතා කළ සම්පූර්ණ කතාව අද රාත්‍රී 10:30ට සිරස් ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න. දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත සහ සාක්ෂි සංශෝධන පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව සම්මත වුණා. අප සංශෝධන පනත් කෙටුම්පත සම්මත වූයේ සංශෝධන රහිතවයි. විවාදයේ අවසානයේ අධිකරණ ඇමතිවරයා පළ කළ අදහස් මේ. ඇත්ත වශයෙන්ම ඉතාමත්ම වැදගත් දෙයක් තියෙනවා. අපරාධ නීතියේ සිද්ධාන්තයක් තියෙනවා. ඒ සිද්ධාන්තය තමයි නිර්දෝෂිත්වයේ පූර්ණ නිගමනය. කවුරු හරි චූදිතයක් කියපු පමණින් ওই වර්ධි කරලා නැහැ. එමනම් අපරාධ නීතියක් අවශ්‍ය නැහැනේ. උසාවිය අවශ්‍ය නැහැනේ. සාක්ෂි මේවන්න අවශ්‍ය නැහැනේ. ඒ වගේ කැංගරු ක්‍රම කරන්න නෙවෙයි අපි මෙතනට අවිල්ලා තියෙන්නේ. අපේ රජය ඒව කරන්නෙත් නැහැ. මේ හැම වෙලාවෙම මේ බොරුවක් කියනවා 35ක් නඩු කියලා. කොහෙද 35ක් තිබුණේ? නඩු 3ක් තිබුණා. පොට්ටපල් බොරු නඩු. ඒ සියලු නඩු වලින් අපි නිදහස් කරගත්තා. හැබැයි ඒගොල්ල අරගෙන ආව එක නීතියක්. කිරියල්ල මහත්මයා මෙතන ඉන්නවා. පුද්ගලයෝ සම්බන්ධ කරගෙන අලුත් නීතියක් අරගෙන ආවා. විශේෂ මහාධිකරණ කියලා මහාධිකරණයක් දාගත්තා. තෝරගත්ත මිනිස්සුන්ට විරුද්ධව නඩු දැම්මා. ඒ නඩු දැම්මම යම්කිසි නියෝගයකට විරුද්ධව කෙටි නියෝගයකට විරුද්ධව අපිට අපීල් කරන්න ක්‍රමයක් නැහැ. අපි දන්නේ නැහැ ඒ අපීල් එක කරන්න ඕනේ සුප්‍රීම උසාවියටද. අපි දන්නේ නැහැ ඒ අපීල් එක කරන්න ඕනේ අභියාචනයක් අරගෙනද නැද්ද. ඕන කමින්ම ඒ නීතිය ගෙනාවේ මේගොල්ලෝ ගිය අවුරුද්දේ. ඒ හින්දා
එක සිම්පල් ඕඩර් එකට විරුද්ධව අපිට සිද්ධ වුණා අභියාචන 7-8ක් දාන්න කොහෙන් හරි එකක් හරියයි කියලා හිතා ගන්න. ඒ විදියට නීතිය සම්පූර්ණයෙන්ම නැව්වා. ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා මාසයක් යන්න ඉස්සෙල්ලා එතුමා පොලිස්පතිතුමාට නියෝගයක් ලබා දුන්නා මිනිස්සුන්ව නිරපරාධයේ හිරබාරයට ගන්නට එපා. අප දෙන එක තමයි නීතිය, අප දෙන එක තමයි රීතිය, අප ප්‍රතික්ෂේප කරන එක ව්‍යාතිරේකය කියන එක. එතුමා ලිඛිතව දුන්නා. කිසිම මිනිස්සෙක්ව හිරේ දාන්න අපි ඇවිල්ලා නැහැ. මෙච්චර කාලයක් මෙච්චර දේවල් කරගෙන ඇවිල්ලා ඉන්නේ එක එක්කෙනාගේ ඇරියස් කව කරන්න නෙවෙයි. අපිට මිනිස්සු බනිනවා, එක එක කතා කියනවා. මම නම් සතපාකට ගණන් ගන්නෑ. අපි ඇවිල්ලා ඉන්නේ ඒගොල්ලන්ගේ ඇරියස් කව කරගන්න නෙවෙයි. අපි ඇවිල්ලා තියෙන්නේ වැඩ කරන්න. කරන්න බැරි නම් අපි ගෙදර යනවා. ඔබ ඒ දුටුවේ අම්පාර ප්‍රදේශයේ කහ වගා කළ ගොවීන් පසුගිය වර්ෂයේ ලබාගත් අස්වැන්නේ දර්ශන. නමුත් එම ගොවීන්ගේ සියලු බලාපොරොත්තු මෙවර බොඳව ගියේ ලැබුණු අස්වැන්න නිසි ප්‍රමිතියකින් තොරවීම නිසායි. අම්පාර නාමල්ලොය පහළලන්ද ගෝනගල ඇතුළු ප්‍රදේශවල ගොවීන් අසීරුවෙන් වගා කළ කහ අස්වැන්න මෙවර භාවිතයට ගත නොහැකි තරමටම ප්‍රමිතියෙන් තොරව තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ පුරාම කහ වගා දැකගත හැකි අතර වගාකරුවන් බීජ ලබාගන්නේ ප්‍රදේශයේම ගොවීන්ගෙන්. මොවුන් කහ වගා කරන්නේ නිසි පරිදි ජලයේ වගාවට ලබාගත නොහැකි පසුබිමකදී බව අපිට දක්නට ලැබුණා. නාමල්ලේ ව්‍යාපාරය කියන්නේ ජල අරබුදයකට ලක් වූ ව්‍යාපාරයක්. ඒ කියන්නේ එක කන්නයක් වගා කළොත් ඊළඟ කන්නේ වගා කරන්න ජලය නැහැ. ඒකට හේතු වුණේ මේ ජනපද ව්‍යාපාරයේ පිහිටවලා ගොවිබිම් බෙදා දුන්නත් ඒ ගොවිබිම් වගා කරන්න තරම් ප්‍රමාණවත් ජලයක් මේ ජලාශයේ එක්රැස් නොවීම. මෙවරත් හොඳ අස්වැන්නක් බලාපොරොත්තුවෙන් වගා කළ ගොවීන් පැවසුවේ නිසි පරිදි පොහොර හා සහනාධාර නොලැබීම නිසා තමන් අසරණ වූ බවයි. කහ වගාවට පැතිර යන දෙලීර තත්වයක් හේතුවෙන් අස්වැන්න ප්‍රමිතියෙන් තොර වී තිබෙන බව ඔවුන් ප්‍රකාශ කළා. 90ක විතර මේ වර්ධනයේ බාලකමක් මේ සැරේ තියෙනවා. දැන් මේ සැරේ මේ වගාව දැන් මාස 7ක විතර වගාවක් මේ ගිය අවුරුද්දේ මගේ ඉහටත් උසින් මේ වගාව වර්ධනය වෙලා තිබ්බා. මේ කහ වගාවේ එන අවසාන අවධිය භාගය තිබෙන්නේ. දැන් මේ පාර හැදිලත් නැහැ. ඉතින් තාම අපිට එහෙම ආදාළ මුදලක් හම්බුනෙත් නැහැ. ජනතාව ඉල්ලා සිටින්නේ අනපේක්ෂිත ලෙස මුහුණ පෑමේ තත්වය වෙත අවධානය යොමු කර සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙසයි. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා. විද්‍යුත් මාධ්‍යයටද මෙම පනත බලපාන ලෙසත් පුවත්පත් මණ්ඩලය මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කිරීමටත් මේ මගින් අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාළව නිර්දේශ ලබා ගැනීමට විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා කළ ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අන්න ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා 1973 අංක 5 දරන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම. ඒ යටතේ පුවත්පත් වලට අමතරව මුද්‍රිත මාධ්‍ය හා නව මාධ්‍ය ආවරණය වෙන විදිහට, ඒ කියන්නේ වෙබ් අඩවි ආවරණය වෙන විදිහට මේ අලුත් පනතක් නිර්මාණය කරන්න. ස්වයං නියාමනයක් පිළිබඳව තමයි සාකච්ඡාව ඇති වුණේ. නමුත් මේ පනත ඉදිරිපත් කරලා තියෙන්නේ අනෙකුත් මාධ්‍ය ආයතන සහ වෙබ් අඩවි, ඒ වගේම අනෙකුත් සමාජ මාධ්‍ය ජාලා කළමනාකරණය කිරීමට, එහෙම නැත්නම් මර්ධනයක් සඳහා වූ පනතක්ද කියන එක මම ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. 1973 මට මතක විදිහට ගෙන ආපු පනතක් තමයි පුවත්පත් පනත. ඒ වෙනකොටයි මේ අතරේ කාල පරාසය තුළ විශාල වෙනස් වීමක් තියෙනවා මාධ්‍ය සහ සංනිවේදන ක්‍රමවේදයන් තුළ. ඒ නිසා ඒ ඇතුළත් නොවීම සම්බන්ධව තමයි අපේ අදහස් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් තාමත්ම අශීලාචාර විදිහට ලියන්නත්, ඒට ගිහිල්ලා ඒට කරුණු ඉදිරිපත් කරපුවාම ඒක සිවිල් උසාවියට නියම කරන්නත්, සිවිල් උසාවියේ ඇති වෙන කාල පරිච්ඡේදයන් සමග ඒට ගනුදෙනු කිරීමට ඔවුන්ට නොහැකියාව නිසා පුරවැසියන් 200ක් ලක්ෂකගේ අයිතීන් සුරකීමේ අයිතියත් ආරක්ෂා කිරීමේ අයිතියත් අපි සියලු දෙනාටම තියෙනවා. ඔබට මට හැම දෙනාටම මාධ්‍ය නිදහස සහ මාධ්‍ය ශක්තිය රැකගන්න අතරතුර පුරවැසියාගේ නිදහස ආරක්ෂා විය යුතුයි කියන තැන මම අමාත්‍යවරයා හැටියට ඉන්නවා. ඒ නිසා අපි සෑම අවස්ථාවකම මාධ්‍යයත් එක්ක ඒකපාක්ෂිකව තීන්දුව ගන්නේ නැහැ. බොහෝ දුරට පුළුල් වූ සංවාදයක් තුළ මේ සම්බන්ධව ඉදිරියේදී ඒ පනත් කැණුම්පත් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පුවත්පත් කර්තෘවරුන් හමුවෙමින් කියා සිටියේ නිදහස් මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු මූලික අංගයක් බවයි. සත්‍ය මත පදනම් වුණු
වාර්තාකරණයට අපේ රට තුළ අසීමිත ඉඩක් තිබිය යුතුයි කියන එක මගේ විශ්වාසය. දැනගන්න තිබෙන ආරංචි අනුව පුවත්පත් වල අලෙවිය යම් පහළ වැටීමකට සිදු වුණා පහුගිය කාලවකවානු තුළ වර්තමාන තත්ත්වය පිළිබඳ තමුන්වහන්සේලා හොඳින් දන්නවා ඇති. ඒ අලෙවිය පහළ වැටුණු අවස්ථාවන් වලදී ඔබතුමන්ලා කරන කාර්යභාරය තවදුරටත් ශක්තිමත් ඉදිරියට කරන්නට අපගෙන් යම් සහයෝගයක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ මතු කළ යුතු යෝජනා තිබෙනවා. ප්‍රගතිශීලී යෝජනා තිබෙනවා. මාධ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් නිදහස් නිවහල් ජාතන්ත්‍රවාදී මාධ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ ඒ යෝජනා ඉදිරිපත් කරන්නට සූදානම් කියන එක මේ අවස්ථාවේ කියනවා. මොනම ආකාරයකින්වත් මාධ්‍ය අප වෙත විවිධ චෝදනා විවිධ අභියෝග එල්ල කරන ආඩම්බරය කියන්නේ මගේ දේශපාලන ජීවිතය තුළ කිසිම පුවත්පත් ආයතනයක් එහෙමත් නැත්නම් ඒ පුවත්පත් අයිතිකරුවන් කේන්ද්‍ර කරගෙන නිර්දය ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගෙන අපි කවදාවත් තමුන්වහන්සේලාව විවේචනය කරලක් නැහැ. විවේචනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කොවිඩ් හමුවේ ඇතැම් කටයුතු අඩපණව පැවතුනත් කොළඹ යලි ලස්සන වෙනවා. නාගරික ජනතාවට විවේකයේ ගත කරන්න ඉදිකෙරුණු ගාලු මෝදර නාගරික වන උද්‍යානයට අද අපි ගියා. කොළඹ අතිශයින්ම නාගරික සහ ජනාකීර්ණ වටපිටාවක්. කොවිඩ් හේතුවෙන් මේ දවස්වල තරමක් කලබල අඩු වුණත් යලි ඉක්මනින්ම ජනාකීර්ණ වේවි. නගරයට එන ජනතාවට හොඳ වටපිටාවක් වගේම සේවා පහසුකම් සැපීමේ අරමුණින් ක්‍රියාත්මක ගාලු මෝතර නාගරික වන උද්‍යාන ව්‍යාපෘතියේ අදියර දෙකක් ජනතාව වෙනුවෙන් විවෘත කළා. රතගාල හා එලිමහන් අවන්හල් මෙන්ම අක්කර දෙකක නාගරික වන උයන දැන් ජනතාවට භාවිත කළ හැකියි. පැරණි යුද හමුදා මුලස්ථානයේ අවට මේ සියල්ල සකසා තිබෙනවා. කොවිඩ් හේතුවෙන් වසා දැමුණු කාලසීමාවේ ඇරඹුණු මේ ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 135ක්. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුභපාතී සැලස්මක් රජයට ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද මාධ්‍ය හමුවකදී කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ ණය ආපසු ගෙවීමේ කිසිදු අපහසුතාවයක් රජයට නොමැති බවයි. කොච්චර මොනවා වුණා තව ඊළඟ අවුරුදු දෙක තුලදී අපි යන්න අවශ්‍ය නැහැ ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ්ස් වලට. ඒ නිසා අපි අලුත් දේවල් දැන් හොයනවා. අපි ස්වොප්ස් ගැන දැන් කතා කරනවා විවිධ රටවල් එක්ක. අපි තවත් ඉන්ස්ට්‍රුමන්ට්ස් හරි ගස්සකට යනවා. ඉතින් අපි ළඟදී ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට ඉන්වෙස්ට් කරන අයට එක්ස්චේන්ජ් රේට් එකේ අපි ගාරන්ටි එකක් දෙනවායි කියලා ස්වොප් එකක් එතරම් දීලා තිබුණා. ඇයි ඒක කෙරුවේ? ඒක කෙරුවේ තේන අවිනිශ්චිත භාවය නැති කරලා දැමි. අලුතෙන් පනතක් ගේනවා. මම හිතන්නේ හෙට අනිද්දා වෙනකොට ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරાવી පෝට් සිටි එක පිළිබඳව. අපි ගෙනල්ලා එතනට ඉන්වෙස්ට්මන්ට්ස් ගේන විදිහට කටයුතු කරගෙන යනවා. අලුතෙන් ටයර් ෆැක්ටරි එකක් හම්බන්තොට ඉන්ඩස්ට්‍රියල් zone එකේ කරනවා. Volkswagen factory වගේ නෙමෙයි. දැක්කනේ. ඉතින් ඒවා credible investments මේ රටට එන ඒවා. ඊට අමතරව Chinese government එක දැනටමත් කියලා තියෙනවා port city එකේ $1 billion ඒගොල්ලෝ commit කරනවා කියලා. ඉතින් ඒ වගේ අපි කරගෙන යන්නේ as a alternative to loans. අපි හැමදාම loans අරගෙන විතරක් ඒක කරන්න බෑ. අපි කියන්නේ අපිට දැන් කලබලයක් නැහැ. අපිට අවශ්‍ය වෙන මුදල් අතේ තියෙනවා. අපිට මේ හෙට ගෙවා ගන්න බැරි තත්ත්වයක් නෙමෙයිනේ තියෙන්නේ. අපිට ඉතාමත්ම comfortably හැම එකක්ම ගෙවා ගන්න පුළුවන්. ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රකාශිත ප්‍රතිඵල අනුව එක් ආසනයක් ජයග්‍රහණය කිරීමට ඩෙමොක්‍රටික් පක්ෂය සමත් වුණා. ඒ අනුව ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂක රෆෑල් වර්නොක් සිය ජය තහවුරු කරගත්තේ රිපබ්ලිකන් පක්ෂයේ කෙලි ලොෆ්ලර් පරාජය කරමින්. අනෙක් ආසනය සඳහා ඩෙමොක්‍රටික් පක්ෂ නියෝජිත ජෝන් ඔසොප් සහ රිපබ්ලිකන් නියෝජිත ඩේවිඩ් පර්ඩියු අතර උණුසුම් සටනක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඩෙමොක්‍රටික් පක්ෂ නියෝජිත ජෝන් ඔසොෆ් ඉදිරියෙන් පසු වනවා. ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ පූර්ණ බලය හිමි කර ගැනීම සඳහා ජනාධිපති ධුරයට තේරීපත් වී සිටින ජෝ බයිඩන්ගේ ඩෙමොක්‍රටික් පක්ෂයට ජෝර්ජියාවේ ආසන දෙකේම ජය හිමි විය යුතුයි. එහි බලය තහවුරු කර ගැනීම සඳහා දුරෙන් නික්ම යන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට අවශ්‍ය වන්නේ එක් ආසනයක ජය පමණයි.
රංජන් රාමනායක මන්ත්‍රීවරයා කළ ප්‍රකාශවලින් අදත් පාර්ලිමේන්තුව උණුසුම් වුණා. එම සංවාදයත් සමගින් අප සමුගන්නවා. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. එක රටක් එක නීතියක් කියන සටන් පාඨය තමයි මේ ආණ්ඩුවේ දැන් තියෙන ලොකුම ස්ලෝගන් එක. දිගටම කිව්වා මම ගරු විනිසුරුවන්ට දුරකථනයෙන් කතා කළායි කියලා. මම අහන්න කැමති මං වගේ නියෝජ්‍ය ඇමති කෙනෙක් මේ වගේ කෝල් දුන්නා නම් අගමැතිවරුන්ට ජනාධිපතිවරුන්ට කොච්චරනම් කෝල් දෙන්න ඇද්ද? එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන් අතීතයේ කොහොම තීන්දුව දෙන්න ඇතිද කියලා. දැන් එතරම් නාලිකාවක් දිවාරෑ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලකින් සහ පංච පුද්ගල විනිසුරු මණ්ඩලකින් විසින් දුන්නු තීන්දුව 8 දෙනෙක් දුන්නු තීන්දුව මම වෙනස් කරයි කියලා එක දිගට විවේචනය කරනවා. ගරු අධිකරණ ඇමතුමිනි ඒවා අපහසු නොවේද? මම කතා කරා කියලා කියන්නේ පද්මිනී එන් රණවක ගුණතිලකට පමණයි. එතකොට ශිරාන් ගුණරත්න, මොරායස්, එතකොට ප්‍රියසාද් දෙප්, විජිත් මලල්ගොඩ මේ 8 දෙනෙක් තමයි කියලා තියෙන්නේ ಭಾರತ ලක්ෂ්මන්ව පාරේ ඝාතනය කරනු ලැබුවා කියලා. මේ සියලු දෙනා දන්නවා ගරු අධිකරණ ඇමතුමිනි මෙතන වුණේ මොකද්ද කියන එක. දැන් ಭಾರತ ලක්ෂ්මන්ට වෙඩි තියලා මරලා තියෙන්නේ කවුද? දුමින්ද සිල්වට වෙඩි තිබ්බේ කවුද? රංජන් රාමනායක, පද්මිනී එන් රණවක ගුණතිලක, ශානි අබේසේකර. මෙන්න මම සභාගත කරනවා. මෙන්න ජනාධිපති කොමිසමෙන් නඩුව දාලා අපි තුන් දෙනාට. මොකද හේතුව? සත්‍ය කීම හිරේ යන්න හේතුවක්. මට මේ කතාව කරන්නත් ඉස්සෙල්ලා නීතිඥ මහතුරු කිව්වා ඔයාගේ නඩුව 12 වැඩි සද්දවද්ද දාන්න එපා. අනිවාර්යෙන්ම යනවා. ඒ දඬුවම වැඩි කරගන්න එපයි කියලා. නමුත් ගරු මුලසඳු මන්ත්‍රීතුමිනි මේ ලෝකේ අපි ඉපදෙන වෙලාව, මැරෙන වෙලාව, හිරේ යන වෙලාව තීරණය කරන්නේ දෛවය. අපිව ගෙන උදයිවි. නමුත් තිත්ත ඇත්ත කතා කරලා හිරේ ගියත් කමන්නේ බොරු බේගල් අතෑර මිනිස්සුන්ගේ සල්ලි හොරා කකා කුඩු ගංජා එතනෝල් ගෙනල්ලා මිනි මරලා එළි ඉන්නවට වඩා මම මේ දඬුවම සතුටින් බාර ගන්නවා. ඒ හින්දා මම නැවත නැවතත් කියනවා අපි මේ සටන් කරන්නේ සුන්දර පොඩි එකාට ලොකු එකාට හැමෝටම සාධාරණව තීන්දුව ලබන සාධාරණ නීතියක් ක්‍රියාත්මක වෙන අධිකරණයක් බලාපොරොත්තු වෙනවා. අපි කවුරුත් හෘද සාක්ෂියට එකගව දන්නවා කවුද මිනිමරු, කවුද හොරු, කවුද එතනෝල් කාරයෝ, කවුද කුඩුකාරයෝ, කවුද ගංජාකාරයෝ සේරම දන්නවා. මේ හොඳයි ජොන්සන් මැතිතුමා කියනවා නඩුකාරට මම කතා කළාලු. කතා කළේ ජොන්සන් මැතිතුමනි එක්කෙනාටයි. 8 දෙනෙක් තීන්දුව දීලා තියෙනවා. 8 දෙනෙක්. ඒ සේරම අහලා තියෙන්නේ මගේ කතාවද? එතෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අහන්නේ රංජන් රාමනායක කියන දේ. උසාවි ගැන සාධාරණත්වය කතා කරන මෙතුමා උසාවි නඩුකාරන්ට කතා කරලා CID ඩිරෙක්ටර්ලා කතා කරලා දේශපාලන පරිගණක කරන මරු දේශ සාධාරණීකරණ ගන්න හදන. මැරිලා ඉපදිලා කියලා හිතාන ඉන්නේ. හරි. මම ඔබතුමාගේ නඩුව ගැන කතා කළේ නැහැ. මම ඔබතුමාගේ නඩුව ගැන කතා කළේ නැහැ. ඉතින් ඔබතුමාට නඩුවක් තිබුණානේ. නෑ නෑ. චන්දිම වීරක්කොඩි කිව්වා. ඉරිසිදුකම. එතකොට වාසුදේව නානායක්කාරතුමා කිව්වා. රාජිත සේනාරත්න කිව්වා මහින්ද මහත්තයා මරන්න හිටියේ කියලා. රාජිත සේනාරත්න මහත්තයා දරුත් කිව්වා. ඉතින් ඒක තමයි කියන්නේ. එතුමා කිව්වා එතුමා 12 වෙනිදා හිරේට එනවා කියලා. හිරේට ආපු හැටි පුතා මං ඉතාලම හොඳට බලා ගන්නවා.